වැඩ සිටින මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධා සම්පන්න පින්වතුනි බලන්න බුදුරජාණන් වහන්සේගේ ශාසනය අපට කොතරම් උපකාර සහිත තැනක්ද බුදුරජාණන් වහන්සේගේ ශාසනය නොතිබුණා නම් බුදුරජාණන් වහන්සේ පහළ නොවුණා නම් ධර්මය නොතිබුණා නම් සංඝරත්නය නොතිබුණා නම් අපට මේ වගේ පුණ්‍ය ක්‍රියාවක් කරන්න අවස්ථාවක් කොතනකවත් නැහැ. තමන්ගේ අම්මට තාත්තට ඥාතීන්ට හැම මිනිසෙක්ම ආදරේ. ඊටාම සෙනෙහසයි. තමන් ආදරය කරන කෙනෙකුට සලකන්ට මිනිස්සු ගොඩාක් කැමති. එතකොට කන මොන දෙයින් ඇඳුම් පැළඳුමින් එහෙම නැත්නම් හිතවත්කමින් ආදර කරුණාවෙන් කතා කිරීම සුහදව ඇසුරු කිරීම වෙන යම් දේවල් වලින් සංග්‍රහ කිරීම බොහොම කැමති මිනිස්සු. ඒ නිසාම තමන්ගේ අම්මා තාත්තට කන බොන දේ කැමති විදිහට කන බොන දේ හදලා දෙනවා, ලස්සන ඇඳුම් පැළඳුම් අරන් දෙනවා, ගේ දොර ඉඩ කඩම හදලා දෙනවා, යාන වාහන අරන් දෙනවා. ඒ වගේ දෙමාපියන්ට ගොඩාක් සලකන මිනිස්සු ඉන්නවා. විනෝද ගමන් එක් කරගෙන යනවා. ඒ වගේ තමන්ගේ ඥාතීන් ඉතාම ආදරෙන් සලකනවා. නමුත් බලන්න මේ ඥාතීන් සලකන්න පුළුවන් අවස්ථාව මිය ගියාට පස්සේ නැති වෙලා යනවා. මිය ගියාට පස්සේ මිනිස්සු කරන්නේ අඬා ඉඳීම විතරයි මතක් කර කර අනේ අපොයි අපේ අම්මා අනේ අපොයි අපේ තාත්තා අපි දාලා ගියා කියලා අඬනවා විලාප දෙනවා ශෝක කිරීම පමණයි. බලන්න ඒ අතින් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයින්ට පුළුවන් තමන්ගේ මියගිය මවට පියාට ඥාතියාට ඒ ජීවිතයේ සැපවත් කර ගැනීම පිණිස උදව් කරන්න පුළුවන්. ඒතර ඔවුන්ට අඬන්න අවශ්‍ය වෙන්නේ නැහැ. නේද? දැන් අපිට උදව් කරන්න අවස්ථාවක් නැති වුණා නම් අපට අඬන එක විතරයි ඉතුරු වෙන්නේ. මතක් කර කර අඬන එක, ශෝක කරන එක. දැන් සමහර මිනිස්සු ඉන්නවා ජීවත් වෙලා ඉන්න මිනිස්සු ඉන්නවා තමන් ආදරය කරන හිත මිතුරන්. දුප්පත් නම් සල්ලි බාගේ නැත්තම් උදව් කරගන්න බෑනේ. දැන් ළමයෙක් ලපටියෙක් කියලා හිතන්න. තමන්ගේ ළමයෙක් ඉන්නවා එයා ආස කරන දෙයක් දෙන්න බෑ සල්ලි නැති කෙනාට. වත්කමක් නැහැ. අම්මා තාත්තා ඉන්නවා කන බොන දෙයක්වත් දී ගන්න බෑ සමහර අයට සල්ලි බාගේ නැහැ. නේද? එහෙනම් දිලිඳුකම නිසා එයාට සිද්ධ වෙන්නේ ආදරය කරන අය වෙනුවෙන් අඬන එක. නමුත් පොහොසත් කෙනා ආදරය කරන අය වෙනුවෙන් අඬන්න වෙන්නේ ඒගොල්ලන් සංග්‍රහ කරන්න පුළුවන්, සලකන්න පුළුවන්. ආදරයෙන් සලකන්න පුළුවන්. ඒ වගේ තමන් ආදරය කරපු කෙනා මිය ගියාට පස්සේ ඔහුට සලකන්න පුළුවන්, සංග්‍රහ කරන්න පුළුවන් ඊටා යහපත් විදියක් බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ ඒ පෙන්නන දේ මියගිය අයට පවා උපකාර කරන්න පුළුවන් විදිහේ විදියක් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. ඒ දේවල් දන්නේ නැත්නම් පිළිගන්නේ නැත්නම් එයාට අවස්ථාවක් නැහැ නේද? තමන් ආදරය කරන අයට, සෙනෙහස දක්වන අයට, තමන්ගේ හිත මිතුරන්ට උදව් කරන්න අවස්ථාවක් නැහැ නේද? හරියට අර සල්ලි බාගේ නැති කෙනා, දුප්පත් කෙනා තමන්ගේ ළමයි ලපටින්ට හිතුව දෙයක් දෙන්න බැරුව ශෝක කරනවා. එහෙම දෙමාපියෝ ඉන්නව නේද? ළමයෙකුට ඇඳුමක් පැළඳුමක් අරන් දී ගන්න බෑ ශෝක කරනවා. අනේ අපොයි කියලා අඬනවා. පොතක් පැන්සලක් අරන් දී ගන්න බෑ. නේද? ආභරණයක් ආයිතමක් අරන් දී ගන්න බෑ. ශෝක කරනවා නේද දෙමාපියෝ? අනේ ළමයිට සලක ගන්න බැරුව. අම්මා තාත්තට සලක ගන්න බැරි ළමයි ශෝක කරනවා නේද? ඒ වගේ තමයි මියගිය කෙනෙකුට සලකන්න කෙනෙකුට බැරි නම් මියගිය කෙනෙකුටත් සංග්‍රහ කරන්න ක්‍රමයක් නැත්නම් ඔහුට ඉතුරු වෙන්නේ ශෝක කිරීම පමණයි නේද? එහෙනම් තේරුම් ගන්න දිලිඳුකම සල්ලි භාගයේ වලින් දිලිඳුකමට වඩා භයානකයි. බුදුරජාණන් වහන්සේ පෙන්වූ ධර්මය නොදන්නාකම, බුදුරජාණන් වහන්සේගේ වචනේ පිළි නොගැනීම. ඒ දිලිඳුකම සල්ලි භාගයේ නැතිව තියෙන දිලිඳුකමට වඩා භයානකයි. දැන් බලන්න අපි මියගිය කෙනා වෙනුවෙන් දානයක් දීලා පින් අනුමෝදන් කරන සතුට වෙන ගොඩාක් සතුට වෙනවා. අපි දෙමාපියන්ට යුතුයකම් ඉටු කළා. එයාගේ පරලෝක ජීවිතයේ සාර්ථක කරගන්න, සපවත් කරගන්න අපි උදව් කළා කියලා අප්‍රමාණ සතුට වෙනව නේද? බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකීන්. ශ්‍රාවක නොවන අය සල්ලි කොච්චර තිබුණත් දෙමාපියන් මතක් කර කර හඬනවා මිසක ශෝක කරනවා මිසක
එහෙම නැත්නම් යාඥා කරනවා මිසක පහම්පත්තු කරනවා මිසක ඒ අයට මොකද්ද තියෙන පිළිසරණ? ඒ අයට සැනසෙන්න දෙයක් තියෙනවද? සැනසෙන්න දෙයක් නැහැ. ඒතර බලන්න බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා කොයිතරම් සැනසීමක් ලබන කෙනෙක්ද? කොතරම් සංසිඳීමක් ලබා ගන්න කෙනෙක්ද? සතුටක් ප්‍රමෝදයක් උපදව ගන්න කෙනෙක්ද කියලා බලන්න කල්පනා කරලා. ඒ නිසා මේ දන් දීම බුදුරජාණන් වහන්සේගෙන් මිනිසුන්ට ලැබුණ සැනසීම පිණිස උපකාර වන දෙයක්. දානයක් දෙන්න පුළුවන්කම ලැබීම. ඒතර වෙනත් අයට ඒ වගේ අවස්ථාවක් එන්නේ. මොකද ඒගොල්ලෝ දන්නේ නැහැ. දැන් අන්‍යාගමික කෙනෙක් දානයක් දීලා මියගේ කෙනාට පින් අනුමෝදන් කරනවා කියලා එහෙම එකක් දන්නේ නැහැ. පිළිගන්නේ නැහැ. ඒගොල්ල කරන්නේ යාඥා කිරීම නැත්නම් ශෝක කිරීම නැත්නම් මලක් තියෙනක සෝහන ළඟ ගිහිල්ලා එහෙම නැත්නම් මේ පහනක් පත්තු කරන එක, ඉටිපන්දමක් පත්තු කරන එක වැනි මේ තේරුම් ගන්න බැරි දෙයක් කිරීම විතරයි. නැත්නම් අර්ථයක් නැති විශ්වාසයක්. හීනයක් දකින්න වගේ එකක්. එහෙම නැත්නම් අපි සිතරවට ගැනීමක් කියලා කියන්නේ මේ පොඩි ළමයින්ට කියන්නේ අම්මා නැත්තම් දැන් අම්මා එනවා බය වෙන්න එපා කියලා කියන්නේ නේද? අම්මා මැරිලා හිටියොත් පුංචි ළමයිට කියනවා අම්මා පුතේ ගමනක් ගියා එනවා කියනවනේ. ඒ ළමයිගේ හිත රවටීමක් විතර අපි කරන්නේ වෙනවද ඒක? ආන් ඒ වගේ ඇතැම් අය Tamanගේ මිය ගිය අය වෙනුවෙන් ගිහිල්ලා මේ යාඥා කරනවා. එහෙම නැත්තම් ඒ වගේ දේවල් කරනවානේ. එතකොට ඒක ඇත්තක් වෙන්නේ නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයාට පුළුවන් දානයක් දීලා ඒ පින අනුමෝදන් කරන්න මිය ගිය කෙනාට පවා. ඒතර බලන්න බුදුරජාණන් වහන්සේගේ වචනේ පිළිගැනීමෙන් නේද අපි ඒ සැනසීම ලබන්නේ. බුදුරජාණන් වහන්සේ පෙන්වූ දේ පිළිනුගන්න කෙනාට ඒ සැනසීම ලබන්න බෑනේ නේද? එහෙනම් බුදුරජාණන් වහන්සේගේ වචනේ පිළිගන්නවා කියන එක මිනිස්සුන්ට විශාල සැනසීමක් උපදවන, සතුටක් ඇති කරන, ප්‍රබෝධය ඇති කරන, බය නැති කරන, සංකාව ශෝකය වැළපීම් නැති කරන විශාල සැනසීමක් උපදවන්න හේතු වෙනව නේද? බුදුරජාණන්සේ වචනේ පිළිගැනීම නේද? ඒතරේ බුදුරජාණන්සේ වචනේ පිළිගන්නවා කියන එකට කියනවා බුදුරජාණන්සේ අවබෝධය පිළිගන්නවා කියලා කියන්නේ. ඒකට කියන්නේ. ඒකටම තමයි කියන්නේ ශ්‍රද්ධාව කියලා. බුදුරජාණන්සේ අවබෝධය අපි පිළිගන්නවා. ඒ අවබෝධය අපි දරා ගන්නවා. ඒක අදාහ ගන්නවා. ඒකට කියනවා ශ්‍රද්ධාව කියලා. ඒතරේ ශ්‍රද්ධාව එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේගේ වචනේ පිළිගැනීම අප තුළ නිකම්ම හටගන්නේ නැහැ. නිකම්ම හටගන්නේ නැහැ. කොහොමද හටගන්නේ? බුදුරජාණන් වහන්සේගේ වචනේ පිළිගැනීම කියන එක අප තුළ ඇති වුණොත් අපි මේ වචනේ පරිදි කටයුතු කරනවානේ. දැන් බලන්න මියගිය අම්මට පින් අනුමෝදන් කරන්න ඕන. කොහොමද කරන්නේ? දානයක් පූජා කරලා එයින් පිනක් ඉපදෙනවා. ඒ පින අනුමෝදන් කරන්න පුළුවන්. අනුමෝදන් වුණොත් ඒගොල්ල මේ සැපයටපත් වෙනවා. මේ බඳු විශ්වාසයක් පිළිගැනීමක් අපට තියෙනවා. එයින් සිතට සතුටක් ප්‍රබෝධයක් තියෙනවද නැද්ද? තියෙනවා. ඒතරේ සතුට ප්‍රබෝධය ඇති කරන හේතුව තමයි අර බුදුරජාණන් වහන්සේගේ වචනේ පිළිගැනීම. එහෙනම් ශ්‍රද්ධාව අපේ සිත බලවත් කරන දෙයක් බවට පත් වෙනව නේද? නේද? අපේ සිතට සතුට ප්‍රබෝධය හයිය උපදවන ශ්‍රද්ධාව වෙන්නේ. එහෙනම් ඒ ශ්‍රද්ධාවට කියනවා බලයක් කියලා. ශ්‍රද්ධා බලය කියලා එකට කියන්නේ. මක් නිසාද? ඒ ශ්‍රද්ධාවෙන් පුළුවන් අපේ සිත බලවත් කරන්න. අර අඬන ස්වභාවය නැති වෙලා යනවා. අඬන්න ඕනේ නැහැ. දානෙ දීලා සතුට වෙනවා. අපි අම්මට පින් අනුමෝදන් කළා. අම්මා දැන් සපතරපත් වෙනවා. නේද? පින් ගන්න පුළුවන් නම් ඒ පින අරන් සපතරපත් වෙනවා. අපිට පුළුවන් ඉහෙළම උපකාර අපි කළා කියලා සතුට වෙනවනේ. ඒතර බලන්න සිත ශක්තිමත් කරන්න, සිත බලවත් කරන්න, ප්‍රබෝධය උපදව ගන්නට උදව් වුණා බුදුරජාණන් වහන්සේ අවබෝධය දරා ගැනීම, අදාහ ගැනීම, එමෙතන් ශ්‍රද්ධාව. ඒ නිසා ඒ ශ්‍රද්ධාවට කියනවා ශ්‍රද්ධා බලය කියලා. ඒ ශ්‍රද්ධා බලය ඊතා සුළුවෙන් තිබුණත් ඒ සුළු ශ්‍රද්ධා බලයනුත් අපේ සිත බලවත් බවට පත් කරනවා. සිතේ ශෝකය තුනී කරනවා, කනගාටු තුනී කරනවා, වැළපෙන ස්වභාවය තුනී කරලා අපට සැනසීම උපදවන්නට ඒ ශ්‍රද්ධා බලය ස්වල්පයක් මාත්‍රයක් තිබුණත් අතිශයින්ම උපකාර වෙනවා. මේක අපිට තේරෙන්න ඕන. මේක අපි පිළිගන්න මේක ගැන අපි කල්පනා කළොත් අපිට මේක තේරෙනවා. අපේ සිතට
මියගිය අම්මා වෙනුවෙන් හෝ සතුටක් ඉපදෙන්න බුදුරජාන් වහන්සේගේ වචනේ උපකාර වුණා කියලා අපි විමසලා තේරුම් ගන්න ඕන. එහෙම නැත්නම් අපේ ශ්‍රද්ධාව ගැන පහදින්න. අපේ තුලම යම් ශ්‍රද්ධාවක් තියෙනවා නම් අපි ඒක ගැන පහදින්න ඕන. ඒ කියන්නේ සතුටු වෙන්න ඕන. එහෙම නැත්නම් ඒ ශ්‍රද්ධාව නැති වෙලා යනවා. දැන් අපේ ගෙදර වත්තේ යම් අපට උපකාර වුණ භාවෝගයක් තියෙනවා නම් ඒ ගැන අපි පැහැදුන්නේ නැත්නම් සතුටුුනේ නැත්නම් පිළිගත්තේ නැත්නම් ඒක විනාශ වෙලා යනව නේද? අපේ ගෙදර ආස්සේ අපිට වටිනා දෙයක් තියෙනවා. වත්කමක් තියෙනවා. සම්පතක් තියෙනවා. ඒක අපි පිළිගත්තේ නැත්නම් ඒ ගැන ඒක ගණන් ගත්තේ නැත්නම් අපි උනන්දු වෙන්නේ නැහැ කරක් ගන්නනේ. ඒක නිකම්ම නැති වෙලා යනවා. ඒ වගේ තමයි අපට තිබෙන සම්පත් අතර අපට තියෙන වත්කම් අතර අපේ පොහොසත් භාවයේ උපදවන දේවල් අතර අපට ගොඩාක්ම වැදගත් වෙන ගොඩාක් උපකාර සහිත සම්පත තමයි ශ්‍රද්ධා සම්පත. මක් නිසාද මුදල් කොයිතරම් තිබුණත් මියගිය අම්මා වෙනුවෙන් සංසිඳීමක් ලබා ගන්න ඒ ධනය උපකාර වෙන්නේ නැහැ අපට. උපකාර වෙන්නේ අපි හිතමු ඊටාම දිලින්දා. ඒ දිලින්දට පවා මියගිය කෙනෙක් වෙනුවෙන් හෝ සිත සනස ගන්න අවස්ථාව ලැබෙන්නේ බුද්ධ වචනේ පිළිපැදීමෙන් පමණයි. එනම් ශ්‍රද්ධා බලය, ශ්‍රද්ධාව සම්පතක්. ඒ ශ්‍රද්ධා සම්පත, ශ්‍රද්ධා බලය අප තුළ ඉපදිලා තියෙනවා නම් උපදව ගත්තොත් එයින් අපි සතුටටපත් වෙනකොට, එයින් අපි සැනසෙනකොට, එයින් අපි සංසිඳෙනකොට අප ඒක තේරුම් ගත යුතුයි. ශ්‍රද්ධාව නිසා අපට සැනසෙන්න පුළුවන්. ශ්‍රද්ධාව නිසා අපට සංසිඳීමක් ඉපදෙනවා. ශ්‍රද්ධාව නිසා අපේ සිතේ පහන් බව ඇති වෙනවා. ශ්‍රද්ධාව නිසා අපට අනන්ත ශෝක කරන්න තියෙන අවස්ථාව නැති වෙනවා. අපට පහසුව පිණිස ශ්‍රද්ධාව උපකාර වෙනවා කියලා අපි තේරුම් ගත යුතුයි. ඒ ගැන අපි විමසලා බලලා හොඳින් දැකලා අපි ශ්‍රද්ධාව ගැන එලෙස පැහැදීමක් ඇති කරගත යුතුයි. එහෙම නැත්නම් අපේ ළඟ තියෙන සම්පතම අප ළඟ තියෙන භවභෝග නැති කරගන්නා වගේම අප ළඟ තියෙන මේ ශ්‍රද්ධා සම්පත්තිය දියුණු කරගන්න අසමර්ථ වෙනවා. ඒ ගැන සොයලා බලන්නේ නැති, එහි වටිනාකම තෝරගන්න නැති, ඒ ගැන පැහැදීමක් ඇති කරගන්න නැති කෙනා තමා තුළ ඉපදී තිබෙන ශ්‍රද්ධා සම්පතම දියුණු කරගන්න අසමර්ථ වෙනවා. ඒ ශ්‍රද්ධා සම්පතම නැති කරගන්නවා. අන්තිමට යලිත් ඔහුට ඉතිරි වෙන්නේ අනන්ත වැළපෙන ශෝක කරන්න පමණයි. ඒ නිසා ඔබ මේ දානමය පින්කම සිදු කරන අය සිදු කරන වෙලාවේදී තේරුම් ගන්න මෙයින් දෙමාපියන්ට පින් දීලා සතුටක් ලබන්න පුළුවන්. සිතේ සැනසීම මාත්‍රයක් හෝ ඉපදෙනවා. එහෙමනම් ඒ බුදුරජාණන් වහන්සේ වචනේ පිළිගැනීමෙන්මයි වෙන එකකින් නෙමෙයි. නේද? වෙන දෙකින් නෙමෙයි දාන දෙන්න පෙළඹුණේ. ඒක තේරුම් ගත්තේ නැත්නම් අපි මේක අවබෝධයකින් කරන දෙයක් වෙන්නේ නැහැ. නිකන් ඔය කරන්නම් වාලේ කරලා දානවා. ඊට පස්සේ ඒ ශ්‍රද්ධා සම්පත්තිය දියුණු වෙන්නේ නැහැ. දියුණු වෙන්නේ නැත්නම් දියුණු වෙන්න ඕමනා විදිහට අපි කටයුතු කරන්නේ නැහැ. ඒතර ඒ සම්පත්තියේ ශ්‍රද්ධාව නැති වෙලා යනවා. ඒකට හානි වෙනවා. යලි අපට ශෝකයට එහෙම නැත්නම් වැළපීමට හේතු වෙන කරුණක් ඇති වුණොත් එයින් බේරෙන්න බැරි වෙනවා. ඒ නිසා ශ්‍රද්ධාවෙන් අපට ලැබෙන යහපත හොඳට තේරුම් අරගෙන ඒ ශ්‍රද්ධා සම්පත්තිය ගැන සතුටු වෙන්න, ඒ ශ්‍රද්ධා සම්පත්තිය ගැන පැහැදීමක් ඇති කරගන්න, ඒ ශ්‍රද්ධා සම්පත්තිය ශ්‍රද්ධා බලය කෙරෙහි ගෞරවාදරයක් ඇති කරගන්න පුළුවන්කම තියෙන්න ඕන. ඇති කරගත යුතුයි. ඒ විදිහට තමයි Taman තුළ ඉපදී තිබෙන ශ්‍රද්ධා මාත්‍රය හෝ සුරක්ෂිත වෙන්නේ, ආරක්ෂා වෙන්නේ, වැඩි දියුණු කරගන්න උපකාර වෙන්නේ. ඊළඟට බලන්න මේ දැන් ඔබ තුළ දානයක් දීලා පින් අනුමෝදන් කරන්න ඕන. මේ ගියාට එයින් යහපතක් වෙනවා කියලා විශ්වාසයක් ඇති වුණා, පිළිගැනීමක් ඇති වුණා. ඒ විශ්වාසය පිළිගැනීම මුල් වෙලා Taman කටයුතු කරනවා. ඒතර Tamanගේ ලෝභී බව නැති වෙලා යනවා, ත්‍යාගශීලී බව ඇති වෙනවා. නේද? ඒතර Tamanට අර එක සම්පතකින් තව සම්පත් ඇති වෙනවා. ශීලවන්ත බව ඇති වෙනවා. නේ? ශ්‍රද්ධා කියන එක සම්පතක් වුණා, බලයක් වුණා. ඒ ශ්‍රද්ධා සම්පත්තිය ඒ බලය මුල් වෙලා ත්‍යාගය ඇති වෙනවා. ත්‍යාග සම්පත්තිය ඇති වෙනවා. ඒ ත්‍යාගයේ බලයක් සම්පතක්. ඒිනු සතුට ඇති වෙනවා. ඊළඟට සීලවන්ත ජීවිතයක් ඇති වෙනවා.
ඒකත් සම්පතක්. ඒක බලයක්. එයිනුත් සතුට වෙන්න පුළුවන්. එයිනුත් සැනසීම ඇති වෙනවා. බලන ශ්‍රද්ධා සම්පත්තිය නිසා ත්‍යාග සම්පත්තිය ඇති වුණා. සීල සම්පත්තියත් ඇති වුණා. ඊළඟට ශ්‍රද්ධාවෙන් යුක්තව සීලවන්තව ත්‍යාගයටපත් වෙනකොට බණ අහන්නත් ලැබෙනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තව තවත් අහන්න ලැබෙනවා. එතකොට ධර්මයේ ගැන දැනුම ඇති වෙනවා. ඒ ධර්මයේ ගැන මෙනෙහි කරන්න පුරුදු වෙනවා. එතකොට ධර්මයට අනුව හිතන්න පුරුදු වෙනකොට එයත් සිත සතුට කරන බලයක් සම්පතක් බවට පත් වෙනවා. ඉතින් මේ විදිහට මේ ශ්‍රද්ධාව කියන බලය අපේ ජීවිතයේ හැම අංගයක්ම දියුණු කරන ජීවිතයේ මුළුමනින්ම දියුණු කරන්න හේතු වෙන ගුණධර්ම ගොඩාක් උපදවලා දෙන්න සමර්ථ වෙනවා. ශ්‍රද්ධාව නැති වුණොත් ත්‍යාගය නැති වෙනවා. සීලය නැති වෙනවා. එතකොට අනිකුත් සම්පත්තියන් සිත දියුණු කරන්න හේතු වෙන බලයන් කිසිවක් ඉපදෙන්නේ නැහැ. දැන් බලන්න එතකොට මේ අපිට ගොඩාක් උපකාර වෙන අපේ සිත ගොඩාක් පැති වලින් ආරක්ෂා කරන අපේ සිත සම්පූර්ණයෙන් බලවත් කරන්න උදව් වෙන ශ්‍රද්ධාව ඉපදුනේ කොහොමද? කොහොමද ඉපදුනේ ශ්‍රද්ධාව? බුදුරජාන් වහන්සේගේ වචනේ අහලා බණ ඇසීමෙන්. ඒ නිසා බණ ඇසීම ගැන හොඳ උනන්දුවක් ඇති කරගන්න. ඔබ සුළුවෙන් හෝ බණක් අහලා තියෙන නිසා තමයි කොයි කාටත් දානයක් දීලා පිනක් අනුමෝදන් කරගන්න පුළුවන් කියලා හිතෙන්නේ. වෙන ක්‍රමයකින් නෙවෙයි. ඒ නිසා ඒ බණ ඇසීමෙන් අප තුළ ඇති වෙන පැහැදීම දියුණු කරගන්න ඕන. ශ්‍රද්ධාව දියුණු කරගන්න ඕන. ඒකට කල යුත්තේ යලි යලි බණ අහන එකමයි. ඒ නිසා මේ අය හොඳට බණ අහන්න පුරුදු වෙන්න, යලි යලි බණ අහන්න පුරුදු වෙන්න. බණ ඇසීමෙන්, හොඳින් බණ ඇසීමෙන් ඔබට පුළුවන්කම ලැබෙනවා බුදුරජාණන් වහන්සේගේ වචනය ගැන විශ්වාසයක්, පිළිගැනීමක් ඇති කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ යම් කෙනෙකුට පුළුවන් වුණොත් බුදුරජාණන් වහන්සේගේ වචනය පිළිගන්න, විශ්වාස කරන්න, එය ඔහුගේ ජීවිතයේ මුළුමනින්ම බලවත් කරන්න උදව් වෙනවා. විශේෂයෙන් අපගේ ජීවිතය සාර්ථක කරගන්න නම් ඒ සඳහා උපකාර වන අතිශයින්ම වටිනාම සම්පත තමයි ශ්‍රද්ධාව. ශ්‍රද්ධාවෙන් තොර කෙනාට මොන විදිහේ භෞතික සම්පතක් තිබ්බත් ඒයින් ජීවිතේ සාර්ථක කරගන්න බැරි වෙනවා. ජීවිතේ සාර්ථක කරනවා කියන්නේ අඬන වැළපෙන ස්වභාවයෙන් නිදහස් වෙලා දුකට වැටෙන ස්වභාවයෙන් නිදහස් වීම තමයි ජීවිතේ සාර්ථක කරගන්නවා කියලා කියන්නේ. අඬන්න වෙනවා නම්, වැළපෙන්න වෙනවා නම්, ශෝක කරන්න වෙනවා නම්, බියට ඇති ගැනීමටපත් වෙනවා නම්, වෛරයට, ක්‍රෝධයටපත් වෙනවා නම්, දුකෙන් දුකටපත් වෙනවා නම් ඒ ජීවිතේ අසාර්ථකයි. යමෙකුට අඬන්න වෙනවා නම්, ශෝක කරන්න වෙනවා නම්, වැළපෙන්න වෙනවා නම්, පසුතැවෙන්න වෙනවා නම්, කනගාටු වෙන්න වෙනවා නම්, බයටපත් වෙන්න වෙනවා නම්, තැති ගැනීමටපත් වෙන්න වෙනවා නම්, වෛරයට, ක්‍රෝධයට ගොදුරු වෙන්න වෙනවා නම්, ඊළඟට යම් කෙනෙකුට කායික මානසික සියලු දුක් වලට ගොදුරු වෙන්න වෙනවා නම් ඒ කාන්තෙන් ඔහු අසාර්ථකයි. ඔහු සාර්ථකයි කියලා කිසිවෙකුට කියන්න බෑ. මෝඩයෙකුටවත් කියන්න බෑ ඔහු සාර්ථකයි කියලා. ඔහු අතිශයින් අසාර්ථකයි. වාදයකින් විවාදයකින් තොරව ඔහු අසාර්ථකයි කියලා ලෝකයා පිළිගන්නවා. මක් නිසාද? ඔහු දුකටපත් වුණ කෙනෙක් වෙන නිසා. දුකෙන් නිදහස් වෙන්න බැරි වෙන කෙනෙක් නිසා. ඒතර බුදුරජාණන් වහන්සේගේ වචනේ පිළිගත්තොත්, ශ්‍රද්ධාවටපත් වුණොත්, ඒ ශ්‍රද්ධාව බලය කියන දේ හොඳින් උපදව ගත්තොත් ඔහුට මේ ලෝකේ යම්තාක් දුක් ඇද්ද, යම්තාක් දුම්නස් ඇද්ද, යම්තාක් පීඩන ඇද්ද, යම්තාක් අඬන වැළපෙන ස්වභාවයක් නැද්ද, ඒ සියල්ලෙන් මුළුමනින් නිදහස් වෙන්න පුළුවන්කම තියෙනවා. යම්තාක් කායික මානසික දුක් දුම්නස් ඇද්ද, ඒ සියලු දුක් දුම්නස් වලින් නිදහස් වෙන්න පුළුවන්කම තියෙනවා. ශ්‍රද්ධාව කියන ධර්මය, ශ්‍රද්ධාව කියන සම්පත, ශ්‍රද්ධාව කියන බලය උපදවගෙන ඒ සම්පූර්ණත්වයට පත් කරගන්නට යමෙකුට පුළුවන් නම්, ඒ ශ්‍රද්ධාව ඉපදෙන්නෙත්, වැඩෙන්නෙත්, බලවත් වෙන්නෙත්, සම්පූර්ණත්වයට පත් වෙන්නෙත් ධර්ම ශ්‍රවණය කිරීමෙන්මයි, බණ ඇසීමෙන්මයි. බණ ඇසීම ප්‍රමාද වෙනවා නම්, බණ ඇසීම අතහර ගන්නවා නම්, බණ ඇසීම ගැන උනන්දුවක් ඇති වෙන්නේ නැත්නම් ශ්‍රද්ධාව ඇති වෙන්නේ නැහැ. ඇති වූ ශ්‍රද්ධාවක් තියෙනවා නම් ඒක නැති වෙලා යනවා. ඒ නිසා මේ අය ඊටා උනන්දුවෙන් බණ අහන්න පුරුදු වෙන්න. බණ අහන කෙනාට බුදුරජාණන් වහන්සේ පෙන්වන දේ තේරෙනවා.
බුදුරජාන් වහන්සේගේ අවබෝධය පිළිගැනීමට සිද්ධ වෙනවා. මක් නිසාද? බුදුරජාන් වහන්සේගේ අවබෝධය කරුණු සහිතයි, හේතු සහිතයි, ප්‍රත්‍යක්ෂයි, නිවැරදි, පරිපූර්ණයි. ඒක ප්‍රත්‍යක්ෂ වෙන දෙයක්, හිස් දෙයක් නෙමෙයි, අදාහ ගැනීමක්ම නෙමෙයි. ඒ නිසා මේ බුදුරජාන් වහන්සේගේ වචනය යමෙකුට පිළිගන්න පුළුවන්කම ලැබුණොත් ඒකාන්තයෙන් ඔහු නිවැරදි කෙනෙක් වෙනවා. ඔහු කවදාවත් වරදකට පැටවෙන්නේ නැහැ. වරදකට ගොදුරු වෙන්නේ නැහැ. ඔහු දුකටපත් වෙන්නේ නැහැ. ඒ නිසා හොඳින් බණ අහන්න. යලි යලි බණ අහන්න, බණ ඇසීමෙන් ඈත් වෙන්න එපා. බණ අහන කෙනාට බුදුරජාන් වහන්සේගේ වචනය ඉතා හොඳින්ම තේරෙනවා. බුදුරජාණන් වහන්සේගේ වචනේ තේරුම් ගන්න අසමර්ථ වෙන්නේ නැහැ බණ අහන කෙනා. මක් නිසාද? බුදුරජාණන් වහන්සේගේ වචනේ හරි පිරිසිදුයි, නිවැරදි, පැහැදිලි, අපැහැදිලි තැන් කොතනකවත් නැහැ. බලන්න බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා යම් වරදක් කළොත් ලෝකේ වරදක් කියලා තියෙන සම්මත වෙච්ච දේවල් තියෙනවා. වැරදි කියලා සම්මතයි ඒවා. අන්නේ බඳු වැරදි කියලා සම්මත වෙච්ච දේවල් කළොත් එයින් දුක් උපදිනවා. තමාටත් අනුන්ටත් දෙපිරිසම දුක් ඇති වෙනවා. ඒතර කරන කෙනා ඒ වරදෙන් නිදහස් වුණොත්, වරදෙන් නිදහස් වීම නිසා ඒ දුකෙන් නිදහස් වෙන්න, දුකෙන් නිදහස් වෙන අය. වරදක් කිරීමෙන් දුකට ගොදුරු වෙනවා නම් වරදෙන් නිදහස් වීමෙන් දුකෙන් නිදහස් වෙනවා. බලන්නේ කොච්චර කරුණ සහිතයිද. එතකොට ඒක තමන්ට තමාගේ ජීවිතය තුළම අත්දකින්න පුළුවන්, දකින්න පුළුවන් දෙයක්. එතකොට බුදුරජාණන් පෙන්වා දෙනවා මේ විදිහට මේ වැරදි කරන කෙනා වැරදෙන් නිදහස් නොවුනොත් මේ ලෝකයේ තිබෙන භයානක දුක් ස්වභාවයන්ට ඔහුට ගොදුරු වෙන්න වෙනවා. එතකොට බුදුරජාණන් පෙන්නනවා මේ ලෝකයේ තියෙන භයානක දුක් ස්වභාවයන්ට ගොදුරු වෙන්න හේතු වෙන වැරදි කීපයක් තියෙනවා. එකක් තමයි ප්‍රාණඝාතය කිරීම, සොරකම් කිරීම, වැරදි කාමසේවනය කිරීම, බොරු කීම, මද්ද්‍රව්‍ය භාවිත කිරීම. මෙන්න මේ වැරදි ලෝකේ වැරදි කියලා සම්මත වෙච්ච දේවල්. ඒව වැරදි නෙමෙයි කියලා නුවණ තියන අයට කරුණ සහිතව කියන්න බෑ. අනුවණ අය කියන්න පුළුවන්. නමුත් නුවණැත්තෝ ඒ වැරදි කියලා සම්මතව පිළි අරන් තියෙන එකක්. අන්නේ වැරදි කරන කෙනාට මෙලවත් දුකටපත් වෙනවා. එයා පරලොවත් දුකටපත් වෙනවා. පරලොව ඔහු දුකට වැටුනොත් යලි එයින් නිදහස් වෙන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ පෙන්වනවා මේ වැරදි දුගතියක උපදින්න හේතු වෙනවා. දුක් සහිත තැනක උපදින්න හේතු වෙනවා. ඒතර බුදුරජාණන් පෙන්නනවා ඒ වර්ධි වලින් නිදහස් වුණොත්, ඒ වැරදි යම් කෙනෙක් නොකර හිටියොත් ඔහුට සුගතියේ ඉපදෙන්න, නැත්නම් සැපසහිත තැනක ඉපදෙන්න ඒ වරදෙන් නිදහස් වීම හේතු වෙනවා කියලා. බලන්න බුදුරජාණන් වහන්සේගේ මේ වචනේ යම් කෙනෙක් පිළිගත්තොත් ඒ ශ්‍රද්ධාව, ඒ බුද්ධ වචනේ පිළිගැනීම නම් වූ ශ්‍රද්ධාව ඔහු දුකෙන් නිදහස් කරන්න උදව් වෙනවා. මක් නිසාද? දුකත් දුකේ හට ගැනීමත් ඔහු දන්නවා. ඒ බුද්ධ වචනේ පිළිගැනීමෙන් බුද්ධ වචනේ පිළි නොගත්තොත් ඔහු දුක දන්නෙත් නැහැ. දුකේ හට ගැනීම, දුක හට ගන්න හේතුව දන්නේ නැහැ. ඔහු දුක හට ගන්න හේතු සකස් වෙන විදිහට ජීවත් වෙනවා. වැරදි දේවල් කරන්න පෙළඹෙනවා. ඒයින් නිදහස් වෙන්න ඔහුට හිත නැමෙන්නේ නැහැ. ඒතර ඔහු මෙලවත් දුකටපත් වෙලා පරලොව දුගතියට වැටෙනවා. ඒතර ඔහු අතිශයින්ම අසාර්ථක මිනිසෙක්. ඔහුට යලි සාර්ථකත්වයක් ඇති කරගන්න කිසි කලක බැරි වෙනවා. ඒ නිසා ප්‍රමාදයටපත් නොවීම බුදුරජාණන් වහන්සේගේ වචනය හොඳින් පිළිගන්න උත්සාහ කරන්න. ඒ සඳහා තිබෙන එකම පිළිවෙල තමයි බුද්ධ වචනය නැත්නම් බුදුරජාණන්සේගේ ධර්මය අහන එක, බණ අහන එක. බණ අහන කෙනාට දුගතිය සුගතිය ගැන විශ්වාසය ඇති වෙනවා. දුගතියේ වැටෙන්න හේතු වෙන පාපී ක්‍රියා ගැන ඔහුට දැනුමක් ඇති වෙනවා. සුගතියට යන්න හේතු වෙන කරුණු ගැන ඔහුට දැනුමක් ඇති වෙනවා. දුගතියෙන් නිදහස් වෙන්නේ මේ විදිහටයි කියලා ඔහුට දැනුමක් ඇති වෙනවා. ඒ දැනුම ඔහු දුගතියෙන් නිදහස් කරන්න උපකාර වෙනවා. ශ්‍රද්ධාවෙන් තොර කෙනාට, බුද්ධ වචනේ පිළිගැනීමෙන් තොර කෙනාට දුගතියෙන් නිදහස් වෙන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඔහු මෙලව ප්‍රමාදයටපත් වෙනවා. ඔහු මෙලව නොයෙකුත් දේවල් කරමින් ජීවත් වෙනවා. නමුත් ඔහුට දුකෙන් නිදහස් වෙන්න උවමනා දේවල් ඔහු කරන්න ප්‍රමාදයටපත් වෙනවා. ඔහු මරණයෙන් පසු දුගතියට වැටෙනවා. ඔහු අසාර්ථකයි. ඔහුට යලි සාර්ථකත්වයක් ඇති කරගන්න ලැබෙන්නේ නැහැ. ඒ නිසා එබඳු අසාර්ථක මිනිසෙක් නොවිය යුතුයි බුදුරජාණන් වහන්සේ පහළ වූ ලෝකයේ, ඒ පහළ වූ කලක ඉපදුන මිනිසුන්.
ඒ නිසා බුද්ධ වචනේ හොඳින් අහන්න පුරුදු වෙන්න. බණ අහලා අපායට වැටෙන්න හේතු වෙන විදිහේ කරුණු වලින් නිදහස් වෙන, අපායෙන් නිදහස් වෙන්න හේතු වෙන විදිහට ධර්මයේ පුරුදු කරන අය බවට පත් වෙන්න. බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා උපාසක උපාසිකාවන්ට නිති පංචශීලය සුරක්ෂිත කරගන්න කියලා. නිති පංචශීලයේ සුරක්ෂිත කරගන්නට නම් ඔවුන් පොයට මහරහතන් වහන්සේලා අනුකරණය කරමින් අටසිල් සමාදන් වෙලා ආරක්ෂා කරගත යුතුයි කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා. ඒතර ඒ විදිහට අටසිල් සමාදන් වෙලා ආරක්ෂා කරගත්තොත් රහතන් වහන්සේලා අනුකරණය කරමින් අටසිල් සමාදන් වෙලා ආරක්ෂා කරගන්න උපාසක උපාසිකාවන්ට පංචශීලය සුරක්ෂිත කරගන්න පුළුවන්කම ලැබෙනවා. පංචශීලයේ බිඳෙන්නේ නැති වෙන්න ආරක්ෂා කරගන්න පුළුවන්කම ලැබෙනවා. අන්නේ විදිහට පංචශීලයේ බිඳෙන්නේ නැති විදිහට සුරක්ෂිත කරගන්න අයට අපායෙන් නිදහස් වෙන්න පුළුවන්කමක් තියෙනවා. බලන්නතර අපායෙන් නිදහස් වීම පිණිස පංචශීලයේ සුරක්ෂිත කරගන්න යමෙක් වෑයම් කරනවා නම් ඔවුන් ඒකාන්තයෙන්ම පොහොයට අටසිල් සමාදන් වෙලා ආරක්ෂා කරගන්නවා මහරහතන් වහන්සේලා අනුකරණය කරමින්. එහෙම කරන්නේ බුද්ධ වචනේ පිළිගන්න කෙනා නේද? බුද්ධ වචනේ පිළිගන්න අසමර්ථ කෙනා මොකද කරන්නේ? ඔවුන් ප්‍රමාදයටපත් වෙනවා, ප්‍රමාදීව කටයුතු කරනවා. ඔවුන් අප්‍රමාදී වෙන්න බෑ. අප්‍රමාදී වෙනවා කියලා කියන්නේ පංචශීලයේ සුරක්ෂිත කර ගැනීම පිණිස බුදුරජාණන් වහන්සේ පෙන්වූ ලේසි, ඊටා පහසු, සුඛදායක, සුවපහසු ක්‍රියාව කරනවා. පොහොයට අටසිල් සමාදන් වෙලා සිල් ආරක්ෂා කරගෙන ඉඳීම අතිශය පහසු දෙයක්. අතිශය සුවදායක දෙයක්. නිදහස් දෙයක්. බරපතල වැඩ සහිත කටයුත්තක් නෙමෙයි. පුංචි ළමයා තොටිල්ලේ තියලා නලවලා අම්මා ඊටා ආදර සෙනෙහසින් ඒ ළමයා නලවනකොට එළමෙන නිදා ගැනීම අමාරුද? කටුගොඩක තියලා නෙමෙයිනේ. ඔය වගේ බුදුරජාන් වහන්සේ පනවනවා පංචශීල රැක ගන්න. හැබැයි ඒක අමාරුයි. දුෂ්කරයි. භාග්‍යවතුන් වහන්සේ පෙන්නනවා ගිහි අය ඊටා දුෂ්කර ජීවිතයක් ගත කරන්නේ. හම්බ කරගන්න ඕන. දරුමල්ලන් බලන්න ඕන. ගේ දොර හදන්න ඕන. නොයෙකුත් කටයුතු කරන්න වෙනවා. සල්ලි මිල මුදල පාවිච්චි කරන්න වෙනවා. ඒ කාමභෝගී ජීවිතයත් එක්ක දුෂ්කරයි සීලය ආරක්ෂා කරගන්න එක. නේද? දැන් බලන්න හුළඟේ සීතලට උණුසුමට ආදී දේත් එක අර පොඩි ළමයාට ඉන්න අමාරුයි. නිදිය ගන්න බෑනේ. අම්මා කරන්නේ තොටිල්ල හදලා පුළුන් කොට්ටේ තියලා උණුසුමට තියනවා. කොච්චර හුළං හැමුවත් නිදියන්න පුළුවන් නේ? බාධා වෙනවද? ඒ වගේ ගිහි ගෙදර වාසය කරන කෙනාට පංචශීලයේ රැක ගැනීම දුෂ්කරයි. හම්බ කරන්න වෙනවා, ළමයි බලන්න වෙනවා, ගේ දොර වැඩ කරන්න වෙනවා, නොයෙකුත් දේ කරන්න වෙනවා. ඒතර පංචශීල රැක ගැනීම ඉතාම දුෂ්කරයි. එහෙනම් කොහොමද අපායෙන් බේරෙන්නේ? සිල් රැක ගන්න ඕන. සිල් රැකෙන්නේ නැත්නම් අපායට වැටෙනවා. කොහොමද සිල් රැකගන්නේ? බුදුරජාන් වහන්සේ ඉතාම ලේසි ක්‍රමයක් කියනවා. පහසු ක්‍රමයක් කියනවා. ඒකාන්තයෙන් සිල් ආරක්ෂා කරගන්න පුළුවන් ක්‍රමය, පහසු ක්‍රමය කියලා දෙනවා. සුවදායි ක්‍රමය කියලා දෙනවා. පීඩා රහිත අතිශයින් සුව පහසු ක්‍රමය. පුංචි ළමයා සුවෙන් නිදා ගැනීම පිණිස තොටිල්ලක තියන්න වගේ. එහෙම නැත්නම් සුවෙන් නිදා ගැනීම පිණිස මම තුරුළු කර ගන්නවා වගේ ඊටාම ආරක්ෂිත, ඊටාම සුව පහසු ක්‍රමයක් බුදුරජාණන් පෙන්වා දෙනවා උපාසක උපාසිකාවන්ට. භික්ෂූන්ට පහසු ක්‍රමයක් තියෙනවා. ආරණ්‍යලා ඉන්න කියලා කියනවා. ඒතර එයාට කරගන්න පුළුවන් ඒක. උපාසක උපාසිකව දාන දෙනවා. භික්ෂූන්ට ආරණ්‍යලා ඉන්න පුළුවන්. ඒතර සීල රැක ගන්න ලේසි. උපාසක උපාසිකවන්ට එහෙම නැහැනේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ඊටාම කරුණාවෙන්, අතිශයින්ම කරුණාවෙන්, මහා කරුණාවෙන්, ප්‍රඥාවෙන් යුක්තව උපාසක උපාසිකාවන්ට පනවනවා මහ රහතන් වහන්සේලා අනුකරණය කරමින් සිල්පද 8ක් සමාදන් වෙලා සුරක්ෂිත කරගන්න කරන පොහොය දවසට. එතකොට ඒ අය ඒකාන්තයෙන්ම දුගතියෙන් නිදහස් වෙන්න ඒ පුහුණුව උදව් වෙනවා කියනවා. මක්නිසාද පොහොයට උපෝසතය සමාදන් වී ආරක්ෂා කරන උපාසකයට ඒ කටයුත්ත කිරීම නිසා පංචශීලයේ සුරක්ෂිත වෙනවා. පංචශීලයේ සුරක්ෂිත වීමෙන් ඔවුන් අපාය වැටෙන කර්ම නොකරන අය බවට පත් වෙනවා. අපාය වැටෙන කර්ම නොකරන කෙනා අපාය වැටෙන්නේ නැහැ. ඔවුන් මෙලවත් සුරක්ෂිත වෙලා, පරලොවත් සුරක්ෂිත වෙලා සාර්ථක මිනිසෙක් බවට පත් වෙනවා.
බලන්න මේ විදිහට ජීවත් වෙන්න නම් මේ විදිහට සීලය ආරක්ෂා කර ගන්න නම් ඊටාම සුවපහසු ජීවිතය ගත කරන්න නම් ඔවුන් බුදුරජාණන් වහන්සේගේ වචනේ අහන්න ඕනනේ. බුද්ධ වචනේ පිළිගැනීමෙන් නේද ඒක වෙන්නේ. බුද්ධ වචනේ පිළි නොගත්තොත් කරයිද ඒක? කරන්නේ නේද? කරන්නේ නැහැ. එයාට මොකද වෙන්නේ? පීඩාවක් උන ගමන් ශෝක කර කර විලාප දිදී මිත්‍යාවක් පස්සේ යන්න විතරයි. යථාර්ථයේ ප්‍රතික්ෂේප කර කෙනා අන්තිමට ශෝක කර කර මිත්‍යාවක් පස්සේ ගිහිල්ලා ඒනුත් පාපය කරගෙන ඒ අයගේ ගරහටත් ලක් වෙලා අපායට වැටෙන්න වෙනවා. ඒක ඊටාම අභාග්‍ය සම්පන්න දෙයක්. අතිශයින්ම අභාග්‍ය සම්පන්න දෙයක්. ඒතර බුදුරජාණන් වහන්සේගේ වචනේ ප්‍රතික්ෂේප කළ රජකම ලැබුණත් වැඩක් නැහැ. දැන් බලන්න අජාසත් රජුරු බුද්ධ වචනේ පිළිගත්තද ප්‍රතික්ෂේප කරාද? ප්‍රතික්ෂේප කරා. ඔහුට රජකම ලැබුණා. ඔහු සාර්ථකයිද? සාර්ථකද? ඔහු අතිශයින්ම අසාර්ථකයිනේ. එහෙනම් රජකමිනුත් මිනිස්සෙක් සාර්ථක වෙන්නේ නැත්නම් මේ අපට ලැබෙන මේ භවභෝගයකින් තනතුරු තානාන්තරයෙන් අප සාර්ථක කරයිද? නේද? නෑ. අප සාර්ථක මිනිස්සෙක් බවට පත් වෙන්නේ බුද්ධ වචනේ පිළිගැනීමෙන් පමණමයි. බලන්න උපාසක උපාසිකවන්ට බුදුරජාණන් වහන්සේ කොච්චර ලේසි ක්‍රමයක්ද කියලා දෙන්නේ කියලා. ඒක තමයි බුදුරජාණන් වහන්සේ මහා කාරුණික කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ අතිශයින්ම කාරුණිකයි. කාරුණිකයි කියලා කියන්නේ කාටවත් දුකක් ඇති නොවේවා කියන අදහසෙන් යුක්තයි. කරුණාව කියලා කියන්නේ දුකෙන් නිදහස් වේවා කියන අදහස. ඒතර බුදුරජාණන් වහන්සේගේ කාරුණික බව මහා කාරුණික භාවයෙන් යුක්තයි. සුළු හෝ දුකක් කිසිවෙකුට ඇති නොවේවා කියන අදහසෙන් යුක්තයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ජීවත් වීම පිණිස මහා දුක් ගොඩක් විඳින මිනිසුන්ට ජීවත් වීම පිණිස තිබෙන පරිසරය ඒ අවස්ථාව බාධා නොකොට දුකින් නිදහස් වෙන්න මඟ පෙන්වනවා. එයාට ළමයි හදන්න එපා කියන්නේ, රත්තරන් පළඳන්න එපා කියන්නේ, ලස්සන ඇඳුම් අඳින්න එපා කියන්නේ, සින්දු අහන්න එපා කියන්නේ, විනෝද වෙන්න එපා කියන්නේ නැහැ. ඒව කරන්න කියනවා. ඒව කරන්න තහනම් කරන්නේ නැහැ. දැන් හිම කරොත් ඒක බාධාවක් නේද මිසුන්ට? එහෙම කිසිම දෙයක් තහනම් කරලා නැහැ. තහනම් කරලා නැතුව බුදුරජාණන් පෙන්නනවා හොඳට විනෝද වෙලා ඉන්න, හොඳට සතුටු වෙලා ඉන්න. පහසු ජීවිතය ගත කරන්න කියනවා. ළමයි ලපටි හදාගෙන, හොඳ ලස්සන ගෙවල් හදාගෙන, හොඳට ඇඳුම් පැළඳුම් ඇඳලා හොඳට ඉන්න ඕන. හැබැයි ප්‍රාණඝාතය කරන්න එපා, සොරකම කරන්න එපා, වැරදි කාම සේවනය කරන්න එපා, බොරු කියන්න එපා, මත්ද්‍රව්‍ය බොන්න එපා. අන්නේ වැරදි දේවල් ටික අතහැරලා සිල්පද 5ක් සුරක්ෂිත කරගන්න කියනවා. ඒ සිල්පද 5 රැක ගැනීම දුෂ්කරයි කියලා භාගතුන් වහන්සේ දන්නවා. මොකද රස්සාවල් කරනකොට එහෙම නැත්නම් මිල මුදල් හම්බ කරනකොට හිත නොමග ගිහිල්ලා වැරදි දේ කෙරෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ලේසියෙන් ඊටා පහසුවෙන් සිල් රැක ගන්න විදියට උපායක් කියලා දෙනවා. මෙන්න මේ විදිහට කරන්න ඒතර ඔබේ සීලය රැකෙනවා. ඔබ දුකතියෙන් මුළුමනින් නිදහස් වෙනවා. ඒ ගැන මං සහතික වෙනවා. අප වෙනවා. බය නැතුව කරන්න කියනවා. පීඩාවක් ගන්න එපා කියනවා. සතුටෙන් ඉන්න. සතුට වෙන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. හැබැයි ඒ දුකෙන් නිදහස් වීම පිණිස වෙන බුදුරජාණන් වහන්සේ පෙන්වූ පහසු ක්‍රමයේ අනුගමනය කළ යුතුයි. සිල්පද 5 රැක ගන්න නම් පොයට අටසිල් ආරක්ෂා කර ගන්න ඕන මහරහතන් වහන්සේලා අනුකරණය කරමින්. එහෙම නොවන කෙනාට ඊටාම දුකටපත් වෙලා මිත්‍යාවටත් ගොදුරු වෙලා යලි කවදාවත් බුදු කෙනෙක් ඉපදින්නේ පහළ වෙන කලක බුදු කෙනෙක් දකින්නවත් නොලැබෙන විදිහට අවාසනාවන්ත බවට ගොදුරු වෙන්න වෙනවා. ඒ නිසා ඒ වගේ ස්වභාවයකට ගොදුරු වෙන්න නොදී බුදුරජාන් වහන්සේගේ වචනය පිළිගන්න ස්වභාවයක් ඇති කරගන්න. බුද්ධ වචනේ පිළිගන්න නම් කල යුත්තේ කුමක්ද? බණ අහන එකමයි. බණ ඇසීමෙන් තමයි අපේ සිත මේ ධර්මයේ තුල පිහිටන්නේ. අපි නොදන්න දේ අහන්න ඕනනේ. අහුවේ නැත්තම් දන්නේ නැහැ. දන්නේ නැති කෙනාට කරන්න දෙයක් නැහැ. දන්නේ නැහැ කියලා එයාට නිදහස් වෙන්නේ නැහැ. එයා ගොදුරු වෙනවමයි. බොරු වලක් තියෙනකොට දන්නේ නැහැ කියලා ගිහින් වලේ වැටෙන වැටි තියන්නේ නැහැ නේ. දන්නේ නැති කෙනා. දන්නේ නැති කෙනා තමයි වැටෙන්නේ. දන්න කෙනා වැටෙන්නේ නැහැ.
එහෙනම් ධර්මයේ දන්නේ නැහැ කියන එක දුකින් නිදහස් වෙන්න සාධාරණ හේතුවක් නෙමෙයි. ධර්මයේ නොදන්න කෙනාටම තමයි දුක තියෙන්නේ. පාරේ බොරු වලක් තිබ්බහම ඒ වල ඒ වලට වැටෙන්නේ නියමිත කෙනා කවුද? ඒක දන්නේ නැති කෙනා. අනේ අපි දන්නේ නැහැ අපි මේකට බේරන්න කියලා එහෙම බෑ. දන්නේ නැති කෙනාට වැටෙන්නයි වල තියෙන්නේ. වලෙන් නිදහස් වීම තියෙන්නේ දන්න කෙනාටයි. එහෙනම් අපායේ තියෙන්නේ අපාය ගැන දන්නේ නැති කෙනාට වැටෙන්නයි. අපාය ගැන දන්න කෙනාට වැටෙන්න අපාය නැහැ. එහෙනම් අපාය ගැන දැනගන්නේ කවුද? බුදුරජාණන්ගේ වචනය පිළිගන්න කෙනා. බුද්ධ වචනේ පිළි නොගන්න කෙනා බුද්ධ වචනේ අහලත් අපාය ගැන අහලත් එයින් බේරෙන්න වචනේ ප්‍රතික්ෂේප කරන කෙනා වචනේ පිළි නොගන්න කෙනා යලි අවස්ථාවක් ලැබෙන එකත් අහිමි කර ගන්නවා. ඉතින් ඒ නිසා අපට බණ අහන්න අවස්ථාවක් ලැබිලා තියෙන වෙලාවේ ඊටාම වාසනාවන්ත ජීවිතයක් තියෙන වෙලාවේ යලි හොඳින් බණ ඇහුවොත් අපට බුදුරජාණන් වහන්සේගේ වචනේ පිළිගන්න පුළුවන්කමක් ලැබෙනවා. ඉතින් මේ අයට ඒ වාසනාව තියෙනවා. මක් නිසාද මේ අය බුදුරජාණන්සේ වචනේ පිළිගන්න සමර්ථ නිසායි මේ විදිහට දානමාන දීලා පින් රැස් කරගෙන ඒ පින ඥාතීන්ට අනුමෝදන් කරන තරම් විශ්වාසයක් මේ අයට තියෙන්නේ. ඒ විශ්වාසය නිසා ඔබට ලැබෙන සතුට ප්‍රබෝධය ඔබම දැක්කොත් ඔබ යලි බණ අහන්න පෙළඹෙනවා. එතකොට ඔබට පුළුවන් යලිත් බණ අහද්දී අපායට වැටෙන්න තියෙන ස්වභාවයෙන් බේරෙන්න ඕන කියන කැමැත්ත ඔබට ඉපදිනවා. ඒ බුද්ධ වචනේ හොඳින් පිළිගැනීමට සමර්ථ වෙන කෙනා තුළ ඇති වෙන ස්වභාවයක්. බුද්ධ වචනේ පිළිගන්නට අසමර්ථ වෙන කෙනාට අපායෙන් නිදහස් වෙන්න හිතක් එන්නේ නැහැ. එයා ඔහේ වෙන වැඩ කර කර ඉන්නවා. වෙනත් කටයුතු වලට ඕගේ කාලේ යනවා. ගත වෙනවා. නමුත් බුද්ධ වචනේ හොඳින් පිළිගන්න කෙනාට අපායෙන් නිදහස් වීම කියන දේ තමයි ඒකේ ප්‍රධාන කටයුත්ත වෙන්නේ. මක් නිසාද අපිට තියෙන ලොකුම අනතුර ඒකනේ. අපිට තියෙන ලොකුම අනතුර තමයි අපායට වැටෙන එක. ඒතර මිනිස්සයාට තමයි මේක තේරුම් ගන්න පුළන්නේ. බුදුරජාණන් වහන්සේගේ වචනේ අහන්න පුළුවන් එයාට. ඒතර මේ වචනේ අහපු කෙනාට තියෙන ලොකුම අභියෝගය, ලොකුම කටයුත්ත තමයි අපායෙන් නිදහස් වීම. ඒතකොට අනිකුත් වැඩ අපායෙන් නිදහස් වීම කියන කටයුත්ත මුල් කරගෙන ඒකට බාධාක් නොවන විදිහට අනිත් කටයුතු සංවිධානය කර ගන්නවා. ආන්ගේ විදිහට ජීවිතයේ දියුණු කරගන්න කෙනා ශ්‍රද්ධාව තියෙන, ත්‍යාගය තියෙන, සීලවන්ත භාවයේ තියෙන, දහම් දැනුම හොඳින් පවතින, ප්‍රඥාව තියෙන ශ්‍රේෂ්ඨ මිනිසෙක් බවට පත් වෙනවා. ඔවුන් සාර්ථක ජීවිතයක් ඇති කරගත් අය. ඔවුන් මෙලොව පරලොව දෙලොවම සාර්ථකත්වයට පත් කරගෙන සතර අපායෙන් නිදහස් වෙලා අතිශයින් වාසනාවන්ත ජීවිතයක් ගත කරන අය බවට පත් වෙනවා. ඉතින් අපි සෙත්පත් වෙනවා මේ කාටත් බුදුරජාන් වහන්සේගේ ශ්‍රාවකින් විදියට බුදුරජාන් වහන්සේගේ වචනේ පරිදි මේ විදිහේ දානමාන දීලා පින් රැස් කරගෙන ඥාතීන් පින් අනුමෝදන් කිරීම පිණිස ශ්‍රද්ධාවෙන් යුක්ත ඔබට යලිත් බණ අහලා අපායෙන් නිදහස් වීමට කැමැත්තක් ඇතිවීම දක්වා ශ්‍රද්ධාව බලවත් කරගන්නට ඔබ කාටත් වාසනාව උදා වේවා කියලා පිසෙත් පතනවා.